අයිබෝන් සියලු දෙනාටම මම සංගීත වසන්ත සිල්වා යුක්ති උදෙසා ජනබලය සමාජ ව්‍යාපාරයේ කැඳවුම්කරු අද විශේෂයෙන්ම මෙම මාධ්‍ය හමුවට මාගේ ආරාධනයෙන් පැමිණි මේ සියලුම මාධ්‍ය සහෘදයින් මම ඊටම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම අද මුලින්ම කතා කරන්නට ඕනේ මේ වෙනකොට මුළු රටම වෙලාගෙන තිබෙන මේ කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව. ඉතින් විශේෂයෙන්ම එදා වේලා හම්බ කරගෙන කනේ කම්කරු ජනතාව ඒ වගේම අනෙකුත් ජනතාව අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ වගේම මේ සංචරණ සීමාවලින් සංචරණ සීමා යොමු කිරීම නිසා අද වැඩියෙන්ම බැටකන්නේ මේ කම්කරු පන්තියේ ජනතාව. ඉතින් මේ COVID-19 මේ වසංගතයත් එක්ක අද මුළු රටේම ආර්ථික මර්මස්ථාන සියල්ලක්ම පාහේ අද බිඳ වැටලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කතා කරන්න ඕන මේ ඇඟලුම් කර්මාන්තය ගැන. විශේෂයෙන්ම අද ඇඟලුම් සේවකයන් 40%ක් 50ක් වගේ ප්‍රමාණයක් තමයි මෙම ඇඟලුම් කර්මාන්තවල සේවය කරන්නේ. ඉතින් මෙම සේවය කරන මෙම සීමිත සේවක ප්‍රමාණයෙන් හින්දා ඒ ඇඟලුම් ඇනවුම් ලබාගත්තු ඒ පිටරට තියෙන ජාත්‍යන්තර ඒ ආයතන වලට විශේෂයෙන්ම අපිට වෙලාවට ඒ ඇඟලුම් ඕඩර්ස් ඩිලිවර් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ඒ ඩිලිවර් කරන්න බැරි වෙන්න ඒ හේතුව නිසා අපිට අනිවාර්යයෙන්ම මේ සියලුම ඇඟලුම් ඇනවුම් අනිවාර්යයෙන්ම අපි සී ෆ්‍රේට් යවනවා වෙනුවට අපිට එයා ෆ්‍රේට් කරන්න වෙලා තියෙනවා. ඉතින් මේ හේතුව නිසා මේ කම්පැනිවල මේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ තියෙන සියලුම ලාංකික ආයතනවල ඒ මූල්‍ය ස්ථායීතාවයට විශේෂයෙන්ම මේක බලපාලා තියෙනවා. මූල්‍ය ස්ථායීතාවයට ඒක තදබල පහරක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුවට ඇත්තටම වැටහීමක් තියනවාද? මේ ආණ්ඩුවට ඇත්තටම අදහසක් තියනවාද? මේ ඇඟලුම් කර්මාන්තයේ මේ වෙලා තියෙන මේ සිද්ධාන්තය සම්බන්ධයෙන් ඇත්තටම ආණ්ඩුව මුලින්ම මේ එන්නත්කරණය හරියට සිද්ධ කරා නම් අද මේ ඇඟලුම් කර්මාන්ත හොඳින් ක්‍රියාත්මක වෙන්න ඉඩ තිබුණා. නමුත් අද ආණ්ඩුව මේකෙන් ෆේල් කියලා තමයි මට කියන්නට තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම සංචාර කර්මාන්තය කඩාගෙන වැටලා පිට රටවල ඒ සේවය කරන ඒ අපේගේම සහෝදර සහෝදරියන්ගේ ඒ සේවා රැකියා අහිමි වෙලා. ඉතින් මේ හින්දා අද රට ලොකු ආර්ථික අර්බුදයකට අවපාතයකට යොමු වෙමින් පවතිනවා. ඉතින් විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මේ එන්නත්කරණය ගැන. ඔබ දන්නවා 2020 දෙසැම්බර් මාසේ වෙද්දී ලෝකයේ බොහෝ රටවල් තමුන්ගේ ඒ එන්නත් වර්ග වලට ප්‍රී ඕඩර් එකක් දුන්නා. මොකද මේ කාලය වෙනකොට මේ සියලුම රටවල් වලට මේ එන්නතේ ක්ලිනිකල් ටෙස්ට් එක එහෙම නැත්නම් මුලින්ම කරන ටෙස්ටිං එක ඒ වෙනකොට වෙමින් පවතුණා. ඉතින් මේ එන්නතේ තියෙන වැදගත්කම අඳුනගත්තු හැම රටක්ම ඒ ආයතන වලට කතා කරලා එන්නත නිපදවන ආයතන වලට කතා කරලා ඒ එන්නත අපිට දෙන්න කියලා ඇනවුම් කරා. මේ එන්නත් බිලියන 10ක් පමණ ඇනවුම් කරා. ඉතින් අපිට ඒ දේ කරගන්න බැරි වුණා. අපි දැක්කා 2019 ජනාධිපතිවරණ කැම්පේන් එක. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම එතුමාව රට රකින්න විරුවා කියලා සින්දුවක් හදලා ඊට පස්සේ වියත්මක කියලා සංවිධානයක් ගෙනල්ලා ඒකෙන් මේ රටේ ලොකු වෙනසක් වෙනවා කියලා ඊට පස්සේ සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරලා ඊට පස්සේ සෞභාග්‍ය දැක්ම කියලා ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලි දක්වලා මේ සියලුම මේ වගේ නොයෙකුත් විකාර කතා කියලා බලයටපත් වෙච්ච ආණ්ඩුව අද මුළු රටම හිඟමන්ටපත් කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම එන්නත් ටික වෙලාවට ඕඩර් කරේ නැහැ. ඊළඟට මේ රටේ ආර්ථිකමය වශයෙන් මේ බංකොලොත්භාවය නිසා තමයි ඇත්තටම මේ එන්නත් ටික වෙලාවට සල්ලි දීලා ඕඩර් කරගන්න බැරි වුණේ. අපි දැක්ක ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා විශේෂයෙන්ම ඔහු ප්‍රකාශ කළා මේ අපිට සල්ලි තියෙන ඕන තරම් අපිට මුදල් තියෙන ඕන තරම් අපිට සම්පත් තියෙන ඕන තරම් මේ දේවල් ටික කරන්න කියලා. ඒ වුණාට අපි දැක්ක සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඒ රාජ්‍ය අමාත්‍යවරිය කොරෝනා සම්බන්ධයෙන් පත් කරපු එතුමිය කිව්වා රටේ තියෙන ඇත්ත තත්ත්වය රටට කිව්වා. එතුමිය ඒක කිව්ව හින්දාද මන්ද අද මේ දවස්වල මාධ්‍ය හමුවකවත් මං හිතන්නේ අර එන්නත් ගෙනල්ලා බාර දෙන ඒ එන්නත් ඇනවුම් බාර ගන්න ඒ තැනකටවත් මං හිතන්නේ එතුමියට දැන් ආරාධනා කරන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම අපි කියනවා මේ ආණ්ඩුව සිස්ටම් එක චේන්ජ් කරන්න ආවේ. මේ තියෙන සිස්ටම් චේන්ජ් කරන්න ආපු ආණ්ඩුවට අද එන්නත්කරණයට ප්‍රමුඛතාවය දෙන ලිස්ට් එක හදාගන්න බැරි වෙලා. සිස්ටම් එක චේන්ජ් කරන්න ආපු ආණ්ඩුව අද එන්නත් ටික හරියට දෙන්න මිනිස්සුන්ව ගෙනල්ලා හරියට දෙන්න ක්‍රමයක් හදාගන්න බැරි වෙලා. සිස්ටම් එකක් හදාගන්න බැරි වෙලා. අද මිනිස්සු මහමාරේ රස්තියාදු වෙනවා. එන්නත් ටික ලබා ගන්න. ඉතින් මේ වගේ විහිළුවක් තමයි මේ ආණ්ඩුව කරලා තියෙන්නේ. ඉතින් අද මේ රටේ ගොඩක් ජනතාවට බොහොමයක් ජනතාවට සැකයක් මතුවලා තියෙනවා. මේ කොරෝනා තත්ත්වය වැඩි වෙන්න ඉඩ දුන්නේ මේ රටේ තියෙන ප්‍රශ්න ටික අමතක කරන්නද? මහ බැංකු හොරකම යට යවන්නද? පාස්කු ප්‍රහාරය යට යවන්නද?
එහෙම නැත්නම් ඡන්ද ටික කල් දාන්නද? ඒ හින්දා මේක හිතාමතාම කරපු දෙයක් දෝ කියලා අපිට සැකයක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුවට අපි ඉල්ලා සිටිනවා මේක වෙනස් කරලා මේ රට හරි මාර්ගයට ගන්න කියලා. ඒ වගේම මම කතා කරන්නට කැමතියි මෙම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන්. ඉතින් ඒක දුක්ඛිත කතාවක්. විශේෂයෙන්ම මේ නැවේ තිබුණු නයිට්‍රික් ඇසිඩ් ප්‍රමාණය නයිට්‍රික් ඇසිඩ් ටික ලීක් වෙලා මේ නැව ගිනි ගන්න තත්ත්වයටපත් වුණා. නැව ගිනි ගත්තා. නැවේ මූලිකව අපිට නැව ගිනි ගන්න එක බේර ගන්න තිබුණත්, ගින්න නිවා දමන්න තිබුණත්, ඒ අවස්ථාවේදී අපිට ඒක කරගන්න බැරි වුණා. ඊට පස්සේ නැව සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවුණා. මුළු රටම මේ ගැන ශෝක වෙලා තිබුණේ. මුළු රටම මං හිතන්නේ ෂොක් වෙලා තිබුණේ මේ නැවේ තියෙන මේ කතාව සම්බන්ධයෙන්. ඉතින් විශේෂයෙන්ම අපි කියනවා මේ නැව ඇත්තටම අනිත් රටවල් වලින් බාරගත්තේ නැත්තේ ඇයි? මුලින්ම අහන්න ඕන කටාර් රාජ්‍යයෙන් ඒ වගේම ඉන්දියාවෙන් මේ නැව ඉල්ලීමක් කරලා තිබුණා. මේ නැව එතනට ගෙනල්ලා ඒ බහලුන් ටික අයින් කරලා ඊට පස්සේ ඒ නැව නවත ස්ථායි තත්ත්වයට පත් කරන්න කියලා. නමුත් ඒ රටවල් දෙකම මේක ප්‍රතික්ෂේප කරා. ඒකට ඉඩ නොදුන්නේ ඇයි? ඒ වගේම මේ ශ්‍රී ලංකාව මේ තත්ත්වය ගැන දැනගෙන හිටියද? ඒ වගේම මේ රටේ ඒ ආයතනයේ ඉන්න ඒජන්තවරයා මේ තත්ත්වය ගැන දැනගෙන හිටියද? අපිට ඇත්ත කිව්වද? නැවේ ඉන්න ස්ටාෆ් එක අපිට ඇත්ත කිව්වද? ඒ වගේම නැව හා සම්බන්ධ මේ කුමන්ත්‍රණයක්ද මේක? මේක පිටිපස්සෙන් දේශපාලඥයෝ ඉන්නවද? ඒ වගේම වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා විශේෂයෙන්ම ප්‍රකාශ කරා මේ නැවෙන් එන ඩොලර් වලින් අපේ රටට ආදායමක් එනවා. අපිට වන්දියක් එනවා. ඒ වන්දියෙන් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ රටේ තියෙන ස්වාභාවික සම්පත්, මේ රටේ තියෙන මත්ස්‍ය සම්පත, මේ රටේ තියෙන කොරල්පර සම්පත ඒක ඉස්සරහට දාලා ඒක විනාශ වෙන්න දීලා මේක මේ නැවේ එන වන්දි කුට්ටිය මේ ඩොලර් කුට්ටිය ගන්න අපි ප්ලෑන් කරාද? මේක ඇත්තටම ශෝකජනක අවස්ථාවක්. ඒ වගේම මහා සංඝරත්නය කාදිනල් හිමිපාණන් විශේෂයෙන්ම කිව්වා මේ නව පිළිබඳ පිටිපස්ස කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඒ කුමන්ත්‍රණය මොකක්ද කියලා අපි දැනගන්න ඕන. අපිට මේවට උත්තර ඕන. ආණ්ඩුව විශේෂයෙන් බැඳී සිටිනවා මේවට උත්තර ලබා දෙන්න. ඉතින් ඒ වගේම අපි දන්නවා මේ ජාත්‍යන්තර මුහුදේ අභිගණනය කරන ආයුධ විකිණීම සම්බන්ධයෙන් චෝදනාවක් දාලා ඒ චෝදනාවට වරදකරු වෙච්ච ඒ පුද්ගලයා මේ නැවේ වන්දිය ගන්න මාන බලමින් ඉන්නවා කියලා. ඒ හින්දා ඒකේ පිටිපස්ස කතාව ඇත්තක්ද? ඒක අපිට කියන්න. ඒක රටට කියන්න. ඒ වගේම පරිසරවේදිනිය ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය විශේෂම එතුමිය කිව්වා මේ මුහුදු තීරේ මේ මත්ස්‍ය සම්පතට ඒ වගේම මේ කොරල්පල සම්පතට වෙන්න යන විනාශය ඒ වගේම දීවර ජනතාව ඔවුන් කොරෝනා වලින් බැටකමින් හිටියේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ මිනිස්සුන්ට මාළු ටික අල්ල ගන්න විදියක් නැහැ. ඒ මාළු ටික අල්ල ගන්න මාළු ටිකට වෙළඳ පොලක් නැහැ. ඒ වගේම ජනතාව මේ මාළු කන්න අදිමදි කරනවා. ඊට පස්සේ මේ මාළු ටික ගෙදරකට ගිහලා විකුණන්න බෑ. ගෙවල් වලින් කියනවා මාළු ගේන්න එපා කියලා. ඒ තරම් ලොකු සමාජ අර්බුදයක් මේ දීවර ප්‍රජාව හරහා දීවර ප්‍රජාව සම්බන්ධයෙන් පැන නැගිලා තියෙනවා මේ රටේ. ලක්ෂ ගණනක් ඉන්න දීවර ජනතාව. ඒ වගේම ඍජුව වක්‍රව මේ කර්මාන්තයේ ඔස්සේ දිවි සරිත කරගන්න මේ ජනතාව අද ලොකු අර්බුදයකට කබලෙන් ලිපටපත් වැටලා තියෙනවා. ඉතින් ඒ හින්දා මට කියන්නට තිබෙන්නේ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය කියපු දෙයම තමයි. මේ රට විනාශ කරන්න එපා. මේ රටේ මේ ආණ්ඩුව කරන්න පුළුවන්ද? මේ වැඩේ කරන්න බැරි නම් ජනාධිපතිතුමනි අනිවාර්යයෙන්ම කරන්න. එහෙම නැත්නම් මේක රට විනාශ කරන්න නැතුව මේක කරන්න පුළුවන් කෙනෙකුට බාර දීලා ඔබතුමාට එහාට අයින් වෙන්න කියන එක තමයි අපිට එතුමිය කිව්වා වගේම මටත් මේ වෙලාවේ ඔබතුමාගෙන් ඉල්ලන්නට තිබෙන්නේ. ඉතින් විශේෂයෙන්ම තව විශේෂ කාරණාවක් කතා කරන්නට ඕනේ මේ පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් දීම සම්බන්ධයෙන්. ඉතින් අපි දැක්කා මේ පාස්කු ප්‍රහාරයේ අද මේ ඉන්න වින්දිතයන්ව විශේෂයෙන්ම මේ ආණ්ඩුව විහිළුවකට අරන් තියෙනවා. මේ විහිළුවකට අරන් තියෙන තරම කොච්චරද කියනවා නම් අද අති උතුම් කාදිනල් රංජිත් හිමිපාණන් විශේෂයෙන්ම එතුමා විශේෂයෙන්ම ආණ්ඩුවට රතු නිවේදනයක් දුන්නා. පෙරේදා එතුමා කිව්වා මේ ආණ්ඩුව මේ ප්‍රහාරය පිටුපස්සේ විශේෂයෙන්ම කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ වගේම අදිසි දේශපාලන හස්තයක් මේක පිටිපස්සේ තිබුණාද කියලා උන්වහන්සේට සැකයි කියලා කිව්වා. ඉතින් ඒ හින්දා මේ රතු නිවේදනය දැන්වත් අරගෙන ආණ්ඩුවට පුළුවන් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්න. විශේෂයෙන්ම මෛත්‍රීපාල ජනාධිපතිවරයා, ඒ වගේම පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, ඒ වගේම බුද්ධ්‍යංශ ප්‍රධානියා, ඒ වගේම මේ කිසිම කෙනෙක්ව තාම අත්අඩංගුවට අරගෙන නැහැ. ආණ්ඩුව කල්මරමින් ඉන්නවා. ඒ වගේම අනිත් එක තමයි පොලිස් අමාත්‍යවරයා කිව්වා විශේෂයෙන්ම නෞෆර් මෞලවිව තෝරගෙන තියනවා කියලා මහා මොලකරු විදියට. ඉතින් මහා මොලකරු විදියට තෝරගත්ත මේ ආණ්ඩුව කාව තව තෝරගනීද දන්නේ නැහැ.
ඒ හින්දා මට කියන්න තියෙන්නේ මේක දැන් එන්න මේක විහිළුවක් බවට පත් වෙලා ජනතාව අතරේ ලොකු අපකීර්තියක් මේ ආණ්ඩුවට දැන් දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම අපි අහන්න ඕන මේ පාස්කුල් ප්‍රහාරය පිටිපස්සේ හිටමුණු අපිට සැක සහිත ඒ ජවනිකා ටික ඒ නාට්‍යයේ ඒ තිබිච්ච ජවනිකා ටික විශේෂයෙන්ම නාමල් කුමාර කියන්නේ කවුද? ඔහුව පාස්කු කොමිසමට ගෙන්නුවේ නැත්තේ ඇයි? ඔහු ගැන විමර්ශනයක් කරන්නේ නැත්තේ ඇයි? ඒ වගේම DIG නාලකද සිල්වා හිටපු ත්‍රස්ත මර්ධනය පිළිබඳව හිටපු විමර්ශන ඒ අංශයේ හිටපු ප්‍රධානියා. ඉතින් ඒ නාලක සිල්වා මහත්මයාව අද එතුමාගේ නඩු වලට මොකද වෙලා තියෙන්නේ? එතුමා ගැන කරන විමර්ශන වලට මොකද වෙලා තියෙන්නේ? ඒ වගේම සහරාන්ලා ගැන විමසිල්ලෙන් එතුමා හිටියේ. එතුමා සහරාන්ලා වත්තනංගොඩ ගන්න හිටියේ. එහෙම ඉද්දි එතුමාව බොරු චෝදනාවක් දාලා ඇතුළට දැම්මද? අපිට මේ හැම දෙයකම අපිට මේ අවස්ථාවේදී අවශ්‍යයි මේ නාට්‍ය පිටපතේ මේ කියන අවස්ථාවන් කොයි වගේ මේ පිටපතේම කොටසක්ද කියලා අපි අහන්න හිතෙනවා. ඒ වගේම 2018 ඔක්තෝබර් මාසයේ නීති විරෝධී ආණ්ඩු පෙරලියක් වුණා. ඒ ආණ්ඩු පෙරලිය සිද්ධ වුණේ මේ පාස්කු ප්‍රහාරයට ඒකයි මේකයි අතර සම්බන්ධයක් තියනවාද? ඒ වගේම දෙහිවල බෝම්බකරු සමග බුද්ධි නිලධාරියෙක් සම්බන්ධයි කියලා කිව්වා. දෙහිවල බෝම්බ කරුව හම්බෙන්න ගියා කියලා කිව්වා. ඉතින් ඒ සොනික් කියන්නේ කවුද? මේ සම්බන්ධයෙන් මං හිතන්නේ කාදිනල් හිමිපාණන් පවා ඊයේ ප්‍රශ්න කරා. ඉතින් ඒ හින්දා ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් ජනතාවට ඒ විමර්ශන කරලා ඒ தત્ත්වය කියන්න. ඒ වගේම සාරා ජස්මින් එය ජීවත් වෙනවද? මුලින්ම කිව්වා එය ජීවත් වෙනවා කියලා. ඊට පස්සේ පොලිස් අමාත්‍යවරයෙක් කිව්වා ඒ කියන්නේ සැකයක් තියෙනවා කියලා. අපිට දැනගන්නට ඕනේ. එයාව ඇයි ගෙනාවේ නැත්තේ කොමිසමට? කොමිසමට ගෙනල්ලා එයාගෙන් සාක්ෂි ගත්තේ නැත්තේ ඇයි? ඒ හින්දා ඒ තොරතුරු මොනවාද? ඒ හින්දා අපිට ඒ සම්බන්ධයෙන් දැනගන්න ඕනේ. ඒ වගේම හිටපු CID ප්‍රධානියා රවි සෙනවිරත්න මහත්මයා එතුමා කරපු විමර්ශන වලට මොකද උනේ? එතුමා ඒ විමර්ශන කරමින් පස්සේ ඒ විමර්ශන වලින් පස්සේ ඉස්සරහට විමර්ශන ගියාද? ඒ විමර්ශන වල වත්මන් තත්ත්වය මොකද්ද? ඒ හින්දා අපිට මේ දේවල් දැනගන්නට ඕනේ. ඒ වගේම ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේක කුණුබක් කියන ගියාද? මේ වාර්තාවේදී නිර්දේශ ක්‍රියාත්මක නොවුනේ ඇයි? ඒ වගේම මේ අපරාධ විමර්ශනයක් අවශ්‍යයි කියලා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා. ඉතින් අපරාධ විමර්ශනයක් පේන දෙයක් මානෙක නැහැ. ඒ වගේම නීතිපතිවරයාත් කිව්වා මේක සම්බන්ධයෙන් පිටුපස කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඒ හින්දා දැන් එන්න මේකේ ඇත්ත తত্ত্বය මේකේ තියෙන ඒ ඇත්ත සිදුවීම එන්න එළියට එනවා. ඉතින් මේ හින්දා මට පේන්නේ ආණ්ඩුව බලනවා මේක යට ගහන්න. ඒ ආණ්ඩුව බලන්නේ ඇයි? ආණ්ඩුව මේක යට ගහන්න බලන්නේ ඇයි? මේක මොකක්ද ඇත්තටම තියෙන පිටිපස්සේ තියෙන තත්ත්වය කියලා ජනතාව විදිහට අපි අවදියෙන් ඉන්නවා. ඒ හින්දා අපිට ඒ තොරතුරු දැනගන්නට ඕනේ. ඒ තොරතුරු අපිට කියන්න ආණ්ඩුවෙන් අපි විශේෂයෙන්ම ඒ ඉල්ලීම කරනවා. ඒ වගේම අන්තිමටම මම කැමති මේ ආණ්ඩුව පහුගිය දවස්වල කරපු දේවල් ටිකක් සම්බන්ධයෙන් කතා කරන්න. ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ මේ සීනි හොරකම. සීනි හොරකම ඒ හොරුන්ට මොකද වුනේ? ඒ හොරු ටික ඇල්ලුවද? ඒකට විමර්ශනයක් යනවද? මං හිතන්නේ මේ පියුමි හංසමාලිව ඉස්සරහට දාලා ආණ්ඩුව මට පේන විදිහට මේ දවස්වල මේ තියෙන ඔක්කොම ජරාව ටික පාපිස්ස යටට දාන්න වගේ හදන්නේ. එහෙම කරන්න එපා. අපිට අමතක නැහැ. අපි මේ කතා කරන්නේ ඒ වගේම විෂ පොල් තෙල් ගෙනාවා. අවුරුදු දවස්වල මිනිස්සු කෑවේ කැවුම් වෙනුවට වහ කෑවේ. කොකිස් වෙනුවට වහ කෑවේ. ඉතින් මේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරයා කිව්වා ඒ කාන්තාව කිව්වා මේක මේ බස ටිකක් කෑවට කමක් නැහැ කියලා. මට ඇක්ෂන් එකක් ගන්න බෑ කම්පැනි මාත් එක්ක තරහ වෙනවා කිව්වා. ඉතින් ඒ හින්දා මේ පරීක්ෂණ වලට මොකද උනේ? මේක අපිට කියන්න රටට කියන්න. ඒ වගේම මහ බැංකු හොරු ටික අල්ලන්න කියලා තමයි මේ ආණ්ඩුව ආවේ. මේ ආණ්ඩුව ගත්තේ මහ බැංකු හොරුන් ඉස්සරහට දාලා. අද මොකද වෙලා තියෙන්නේ? අද මේ මහ බැංකු හොරුත් එක්ක අද ආණ්ඩුව හෙළුවෙන් ඉන්නේ. මට පේන විදියට. ඒ හින්දා කරුණාකර මේ පරීක්ෂණ කටයුතු ඉස්සරහට ගෙනියන්න. ඒ වගේම දැවැන්ත පරිසර විනාශයක් සිදු වුණා. වනාන්තර කැපුවා. සිංහරාජයේ ඇතුළු වනාන්තර 5ක් විනාශ කළා. ඉතින් මේ විනාශයට මොකද උනේ? ඒ වගේම මේවල පරීක්ෂණයට ගියාද? ඒ හින්දා මේ සම්බන්ධයෙන් අපිට ඒ තොරතුරු ලබා ගන්න අවශ්‍යයි. Finally, I want to talk about a recent appointment done by the President. We all know that Sports and Youth Affairs Minister, who is Minister Namal Rajapaksa, he is given a new appointment as Digital Technology and Entrepreneurial Development. First of all, I want to ask this government, I would like to ask what type of scientific appointment this is. We have seen that government is talking about lot about scientific appointments of the minister when it comes to ministerial portfolios. What happened here? What Namal Rajapaksa's background to give such appointment as additional appointment to
current ministerial portfolio that he is holding. At the moment, if we speak about sports, we all know how bad we have done in Bangladesh. We have lost a bilateral tournament to Bangladesh for the first time in history. For the first time in history, we have never lost a bilateral series to Bangladesh, either in Sri Lanka, either in Bangladesh, anywhere in the world. So what a shame. So basically, I want to stress that wasn't that clear enough that Namal Rajapaksa already underperformed in his current appointment. And he was given the ministerial portfolio of sports and youth affairs. And at the moment, what he should have done was to focus more on his current appointment. And as the sports minister, we can see that country's most popular sport, that is cricket, at stake at the moment. So he has to get it back into order. So one person can do one thing. Okay, so one person can do one thing. If Namal Rajapaksa is given a portfolio like sports, and he has underperformed on that, and he has to come back on track, and he has to perform on his current appointment. And what he is doing, he can't focus on many subjects at any given time. So I think at the moment, it's a bit unfair that he has been given many tasks to fulfill. So what happened to that so-called Viatmaga? Weren't there any capable professionals who can undertake this new appointment as entrepreneurial development and this thing? So I don't know why Gotabaya Rajapaksa still giving these portfolios to Namal Rajapaksa. So there are many people who, the Gotabaya Rajapaksa also, he spoken about in his presidential campaign that there are a lot of people under Viatmaga who can take the challenges in the future. But that is not happening at the moment. So I want to remind him that he has given lot of promises to the country, and still we can't see that he is fulfilling anything. And also, Viatmaga tell us if that is true or if that is it's something that misleading the people. Okay, so we have to know that. And finally, I want this country to prosper. And I will ask Mr. Gotabaya Rajapaksa and his government, you can fool people sometime, but you can't fool people every time. Okay, good night. And thank you.